සෑම ගෞරවයක්ම මහිමයක්ම ප්‍රශංසාවක්ම දෙවියන් වහන්සේට පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේට මිසක් මේ පොළවේ මා ඇතුළු කිසිම මිනිසෙකුට නෙවෙයි. ඉතින් හැම ස්තුතියක්ම හැම ප්‍රශංසාවක්ම උන්වහන්සේටම දෙනවා. මොකද මේක උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේගේ ආත්මෙන් කෙරෙන දෙයක් මිසක් අපිට අපේ ශක්තිය නැකන අපේ ප්‍රොෆෙෂන් එකක් අපි කියමු ප්‍රොෆෙෂනල්ස්ලා ඒ වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඇත්තටම ආත්මෙන් තමයි මේ දේ කරන්නේ. ඉතින් උන්වහන්සේට තමයි හැම ගෞරවයක්ම. ඉතින් මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේ දීපු මේ අවස්ථාව නිසා ඒ වගේම මේ අවස්ථාවට ඉඩ සලස්වන්න උන්වහන්සේ පාවිච්චි කරේ පාස්ටර් ට්‍රෙවර් සහ සිස්ටර් විලානි වගේම මේ සභාවේ අනිකුත් පාලකවරු පාස්ටර්ස්ලා සහ වැඩිමාල්ලු හැමෝම නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. නිතරම ස්වර්ග විපාකයේ මම ඉල්ලනවා ඔයගොල්ලන් හැමෝගෙම ජීවිතේ නිතරම දෙවියන් වහන්සේට ගෙම්ම ලැබෙන්න කියලා. ඉතින් අපි හතරවෙනි පාඩමේ හතරවෙනි දවසේ ඉන්නේ අපි යන්නේ මාර්තකාව සැබෑ නමස්කාරය කියලා true worship කියලා කියන එකද. ඉතින් අපි මේ පාඩම තුලින් මම විශ්වාස කරනවා මේ දැන් දවස් 3ක් තිස්සේ අපි ඉගෙන ගත්තදී අපි අවබෝධ කරගත්තා නමස්කාරය කියලා කියන්නේ නමස්කාරය කරන කණ්ඩායමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේක. පල්ලියේ praise and worship කරන කෙනාට සහ ඒ ලීඩර්ට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. සෑම ඇදහිලිවන්තයෙකුටම තමන් කළ යුතු කාරණාවක් මේක. දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයක් එකට එක ඒ කියන්නේ one to one encountering කියලා කියනවා. කියන්නේ සම්මුඛ වීමේ දෙවියන් වහන්සේ සමග ගී මම මුණ ගැහිලා එකට එක දෙවියන් වහන්සේ එක්ක තියෙන එන්කවුන්ට් එකක් තමයි මේක. ඉතින් මේක අපි දන්නේ නැති නිසා මේ අපි ගොඩක් අය කරන්නේ නැහැ, දන්නේ නැහැ හරි දේ නිසා. නමුත් අපි දැනගත්තට පස්සේ අපි හැමෝම දන්නවා මේක අපිට කරන්න කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ වෙනකොට මේ පාඩම තුලින් ඔබ දෙවියන් වහන්සේත් එක්ක දැනටමත් පෞද්ගලික කාලයක් ඔබ පටන් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. ඒක ඔබ කරොත් ඒක ඔබට තමයි. ඒක ඔබටයි. හරි? මම මේ දේවල් නිකන් කොහෙන් හරි හම්බෙච්ච දෙයක් අරගෙන ඇවිල්ලා ඔබට උගන්වනවා බෙදා ගන්නවා නෙවෙයි. දෙවියන් වහන්සේ පැහැදිලි ලෙස මඟ පෙන්නලා මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියන මාතෘකාව පෙන්වපු නිසා කරේ. ඒ වගේම ස්වාමින් වහන්සේ සමග ආවා වූ මගේ ජීවිතය අපේ ජීවිතය ගත්තොත් එහෙම ඒ තියෙන පළපුරුදු සහ දේව ධර්මානුකූලව ඒ කියන්නේ theologically සහ experience with the Lord දෙවියන් වහන්සේ සමග ආපු ඒක එකතු කරලා තමයි මේ හැම දෙයක්ම ඔබත් එක්ක මම බෙදාගත්තේ. ඉතින් අපේ ජීවිතවල ජීවමාන වූ සාක්ෂි තිබෙනවා. ගොඩාක් දේවල් තිබෙනවා. මම ඒවා කියන්න මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ අවසර නැතුව මම ගැන කිසි දෙයක් නැහැ. උන්වහන්සේ තමයි හැම වෙලෙම මහිමයටපත් වෙනවා. උන්වහන්සේ තමයි ස්නාමය එසවෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේක හරිම වැදගත් දෙයක්. ඉතින් ඒක නිසා මේක පටන් ගන්න මේක කරන්න දිගටම කරන්න ඕනේ හැමදාම. අපි මේ ලෝකෙන් ජේසුස් වහන්සේ එනතුරු ඇවිත් අපිව අරගෙන යනතම් එහෙම නැත්නම් ඒක ඊම ප්‍රමාද වෙලා මගේ යන ටයිම් එක ආවොත් ඒ යනකම්ම මම මේක කළ යුතුයි. මේකට කාල සීමාවක් නැහැ, දවසක් කියලා නැහැ. කියන්නේ හැමදාම අපි කළ යුතුයි. ඉතින් ඒ නිසා මේකට ඔබ මේ වෙනකොටම ඇතුල් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි අපි ඇත්ත වශයෙන්ම කිව්වොත් එimhe දැන් මේ පාඩමේ කව කරන්න තියෙන හැම දෙයක්ම ගොඩක් හරිය කව කළ ඉවරයි. දැන් අන්තිම හරිය අපි ඉන්නේ. අද දවසේ තමයි අන්තිම දවසේ මේ පාඩමේ අවසාන හරිය. ඉතින් අපි බලමු අවසාන හරිය තිබෙන ඊටු කොටස් ටික අපි වෙලාව අපි ඉතුරු කරගන්න. ඒ වගේම මම ඔබට කිව්වේ මගේ අත්දැකීම් කියලා කිව්වට ස්වාමීන් වහන්සේ තුළ ඒ වගේම පාස්ටර්ට ඇති පාස්ටර්ගේ අත්දැකීම්, සිස්ටර්ට ඇති සිස්ටර්ගේ අත්දැකීම්, ඔබට ඇති ඔබගේ අත්දැකීම් එක එක්කෙනාට වෙනස්. දෙවියන් වහන්සේත් එක්ක ආපු අත්දැකීම් සහ ඒවත් එක්ක පර්සනලි එකයි අපි කියන්නේ පර්සනලි එන්කවුන්ටිං කියලා වල. තනි තම තමන්ට ආපු විදියට දේවල් එක්ක. ඉතින් ස්වාමීන් වහන්සේත් එක්ක මේ වචනය තුළින් අත්දැකීමක් ලබලා උන්වහන්සේත් එක්ක හරිය කියන ප්‍රැක්ටිකලි මේ දේවල් උනාද වෙනවද කියලා අර නිකන් කොහෙන් හරි අහපු දෙයක් නිසා ඇවිල්ලා කියනවා නෙවෙයි. ඉතින් ඒක නිසා ඒකේ විශාල ආශිර්වාදයක් තිබෙනවා. ඔබගේ ජීවිතේ වෙනස් වෙනවා. අවට වෙනස් වෙනවා. ඔබගේ පවුලේ අය පවා දකින්න ඔය ඵල. ඉතින් බලවත් දෙයක්. ඉතින් බලමු අපි අද තව ඊටු අපි ඉන්නේ true worship 25 වෙනිදා පෙබරවාරි 25 අපි ආරම්භන අපි බැලුවා පළවෙනි එක සැබෑ නමස්කාරය අර්ථ දැක්වීම බැලුවා ප්‍රශංසා සැබෑ නමස්කාරය අතර වෙනස අවබෝධ කර ගැනීම මම විශ්වාස කරන මේ වෙනකොට ඔබට අවබෝධ වුණා
ප්‍රශංසාව සහ නමස්කාරය අතර සැබෑ නමස්කාරයන්ගේ බයිබලයේ වාර්තාව කවුද? පවුල් සහ සීලස් ගැන අපි බැලුවා. කවුද වාර්තා වුණේ? මෝසස්, පවුල්, සීලස් ඒ වගේ කට්ටිය බයිබලෙම අපි දේව වචනයම අරන් බැලුවා කවුද සැබෑ නමස්කාරය කළේ කියලා. ඊළඟට තමයි සෑම ඇදලිවන්තයෙකුටම Tamanගේම රහස් නමස්කාර ස්ථානයක් තිබිය යුත්තේ ඇයි කියලා අපි ගිය බ්‍රහස්පතින්දා බැලුවා. තව දුරටත් බලන්න යනවා ගැඹුරට. සහ සෑම ඇදලිවන්තයෙකුටම Tamanගේම රහස් නමස්කාර ස්ථානයට ඇතුල් විය හැක්කේ කෙසේද කියන එක ඔබට පරණ ගිවිසුමේ තියෙන ටැබර්නිකල් prayer of tabernacle කියන කොටස අරගෙන ඔබට මම වෙනම විස්තර කරා කොහොමද මම අතිශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න පුළුවන් කියන දේ කරා. ගිය සුමානේ ඊට කලින් උත් දවස්වල මම යම් කිසි විදියක් යාඥා කරන ක්‍රම විදියක් ඔබට පෙන්වනවා. නමුත් ඒක නෙවෙයි එක්කිනාට එක්කිනා වෙනස් වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ශුද්ධාත්මයන් වහන්සේ තුල සමග යාඥා කරද්දී ඒකම තමයි ඒ විදියටම තමයි වචන කියන්න ඕනේ කියලා නැහැ. ඒක උදාහරණයක් ඔබට පෙන්වන්නේ. ඉතින් ඔබයි දෙවියන් වහන්සේ අතර යද්දී ඔබට වෙනස් වචන කියන්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වන විදියට තමයි යාඥා කරන්නේ. ඒක නිසා ඒක මතක තියාගන්න. ඉතින් මෙතන බැලුවොත් අපි කරුණු පහක් තමයි අපි බලන්න ලෑස්ති කරේ මේ පාඩම තුළින්. ඉතින් මේ වෙනකොට ඇත්තටම අපි බලලා ඉවරයි. ඉතින් තව ටිකක් අපි මේක ගැන ගැඹුරට අපි යමු. අද බලනවා එදා අපි අවසානයේ නතර කරේ rewards openly. හරි සිංහල බයිබලයේ openly කියලා නෑ. he will කියලා දෙවියන් වහන්සේ ඔබට විපාක දෙනසේක කියලා විතරයි තියෙන්නේ. ඉංග්‍රීසි බයිබලයේ විතරයි තියෙන්නේ reward openly කියන. කියන්නේ ප්‍රසිද්ධිය වහන්සේ අපිට විපාක දෙනවා කියන එක අපි බැලුවා. තව චුට්ටක් එතනින් පටන් අරගෙන අපි යන් ඊළඟට and father which sees in secret shall reward openly. රහසින් දකින ඔබේ පියාණන් වහන්සේ විවෘතව විපාක දෙනසේක. හරි රහස් ස්ථානය හමුවීමේ ප්‍රතිචාරය දැක්වීමට පියාණන් වහන්සේ ආශා කරයි. රහස් ස්ථානයේ හමුවීමට ප්‍රතිචාරය දැක්වීමට පියාණන් වහන්සේ ආශා කරා. ඒ කියන්නේ ඒ රහස් ස්ථාන කියලා අපි දැක්කේ අර අතිශුද්ධ ස්ථානෙ ගිහිල්ලා ඔබයි දෙවියන් වහන්සේ විතරයි. එතකොට අපි බැලුවා ජේසුස් වහන්සේගේ කාරණා තුනක්. එකක් තමයි අතුල්ගෙට වැඩි දොරවසා රහසිගතව පියාණන් වහන්සේට යාඥා කරන්න කියලා. එතකොට ඒ අතුල්ගෙට වැඩි ඒක තමයි secret place එක. අපි කියන්නේ ඉංග්‍රීසි වලින් අපි secret. දැන් ඔබ නමස්කාරකෙක්නේ. ඔබ සබෑ නමස්කාරකෙක් නිසා දැන් මේ වෙනකොට මේ වචන දන්නවා. දැන් අපි මුලදීම බැලුවේ ඒ නමස්කාර කරන අය භාවිතා කරන වචන රහස්ථානය, පිපාසය, එතකොට ප්‍රශංසාව, නමස්කාරය, අතිශුද්ධ ස්ථානය. එතකොට ගොඩක් වෙලාවට තියෙනවා ගොඩක් අය පාවිච්චි කරන කඳු මුදුනට කියලා. කන්ද උඩට මොසස් ගියේ කන්ද උඩටනේ. එතකොට කන්ද උඩට අපි පටන් ගන්න කඳු පාම් වලින් ටික තමයි යන්නේ ස්තුති කරමින් ප්‍රශංසා කරමින් ඊළඟට කන්ද උඩට ගියා කියලා. අද ප්‍රශංසාව ගියා ලස්සන්ට කඳු මුදුනට අරගෙන යන්නේ මේ ප්‍රශංසා නමස්කාරය කරන ලීඩර්. ගියේ නෑ කන්ද මැදට ඇවිල්ලා වටේ ගියා කන්ද වටේ. සමහර වෙලාවට සමහර ප්‍රශංසා නමස්කාරය නේද? ඒ හරි පිළිවෙලකට ගිහිල්ලා ඊට පස්සේ සමහර වෙලාවට ලේ ප්‍රශංසා මොකද ලේ නැතුව කන්ද මුදුනට යන්න බෑ අපිට. ඉතින් ලේ වලට ඇවිල්ලා හරියට සමහරට ලේ අපිට හරියට ලේ උන්වහන්සේගේ ලේ ගැන වර්ණනා කර යුතුයි. උන්වහන්සේගේ ලේ අපි ගැන කතා කළ යුතුයි. ලේ ගැන අපි ස්තුති කළ යුතුයි. ලේසි කළ යුතුයි. ඒ ලේත් එක්ක තමයි අපිට පුළුවන් ඒ කඳු මුදුනට යන්න. ඒ සමහර වෙලාවට එතනදී අපි පරිස්සම් විය යුතුයි. සමහර වෙලාවට මම මේ දැකපු දේ ඔබත් එක්ක බෙදාගන්නේ. එතනට ඇවිල්ලා අපි වෙන දෙයක් ගීතිකාවක් හරි වෙන දෙයක් අපි කරොත් උඩට ඇවිල්ලා උඩට යන්නේ නැහැ. මැදට ඇවිල්ලා නතර වෙනවා. ඉතින් ඒක නිසා දැන් ප්‍රශංසා නමස්කාරය කරන අය මේ වන අය හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒකයි කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ සමග වාඩි වෙලා වේලාසනෙන් ඊට කලින් යාඥා කළා. ඒගොල්ලන්ගේම යාඥා ජීවිතයක් තිය යුතුයි. අපි gedara රහස්ථානයේ වෙනම දිව්‍යන් වහන්සේත් එක්ක ඉඳලා ප්‍රසූති ප්‍රශංසා කරමින් ඒ නමස්කාර කරමින් කරලා එන කෙනෙකුට උඩ නැග්ගම එයාට අමුතුවෙන් අලුතෙන් කියන්න දෙයක් නැහැ. මොකද එයා ඔල්රෙඩි හොඳ සම්බන්ධතාවයක ඉන්න කෙනෙක්. එයා තුළ වචන ෆ්ලෝ වෙනවා. ඇයි එයා ඔල්රෙඩි හරිය කරලා තියෙන දෙවියන් වහන්සේත් එක්ක තනියෙන්
සම්මුඛ වීමේ කූඩාරමේ නැත්තම් ඒ රහස්ථානේ එයා කාලේ ගත කරලා තියෙන නිසා එයා දන්නවා කොහොමද ඒ ස්ථානට එනකොට මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන්න ඕනේ මොන වගේ ගීතිකාද පාවිච්චි කරන්න කියලා ඒ පිළිවෙලට යද්දී සෙනගව අරගෙන යන්නේ. ඒකද සභාවේ ගොඩක් අය සමහර වෙලාවට එනවා ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ එයාගෙන් එල්ලිලා තමයි යන්න බලන් ඉන්නේ කන්ද මුදුනට යන්න. ඉතින් ඒක නිසා ප්‍රශංසා නමස්කාර කරන අයට තියෙන බරයටම වගකීමක් ඉතින් කාවත් මේ විනිශ්චය කරනවා කොහොමදක් කියනවා නෙවෙයි සභාවේ කාලාන්තරයක් තිස්සේ යටත් වූ සේවකෙක් හැටියට ආපු නිසා ඒ සර්විස් වල සහභාගී වෙච්ච නිසා මම දැකපු දෙයක් ඔබත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඒ නිසා ඒ වෙනකොට අපි පරිස්සම් වෙලා දෙවියන් වහන්සේට ඒ දේ කරන්න ඕනේ. ඉතින් මේ වචන දැන් ඔබ දන්නවා මේ වචන කඳු මුදුන කියන්නේ රහස්ථානය කියන්නේ සීක්‍රට් ප්ලේස් එක අතිශුද්ධ ස්ථානය කියන්නේ ඔබ නමස්කාර කරන කෙනෙක් නිසා ඔබ ඉතින් දෙවියන් වහන්සේ රහස්ථානය හමුවීමට ප්‍රතිචාරය කියන්නේ එතන හමුවීමට ප්‍රතිචාර දක්වන පියාණන් වහන්සේ හරිම ආසයි ආස කරයි. උන්වහන්සේ බලා සිටිනවා ඒ ප්‍රතිචාරය ඔබට දක්වන්න. ඔබේ දොරෙන් පිටත තබා ඇති සියලු දෙයින් දෙවියන් වහන්සේට මතකයි. දැන් අපි කියවනේ ගිය සමානේ දොර ඇතුල් ගෙට වැඩි දොර වසා රහසිගත කරන්න බැගේජ් මතකද අපි බෑග් ගැන කතා කරා එළියෙන් තියන්න ඔක්කොම ටික දොරෙන් එළියෙන් තියන්න. එතකොට දොරෙන් එළියෙන් තියලා ආපු දේවල් මගේ අවශ්‍යතාවයන් මගේ ප්‍රශ්න කරදර රෝග පීඩාවන් හැම දෙයක්ම දොරෙන් එළිය තියලා ඇවිල්ලා මම ආවේ තනිකර දෙවියන් වහන්සේට ස්තුති කරන්න ප්‍රශංසා කරන්න උන්වහන්සේ ගැන වර්ණනා කරන්න. එතකොට මම ඇතුළේලා මම කියන්නේ ස්වාමීනි මම ඔබ වහන්සේට ආවේ මම ආදරේ කියලා කියන්න. නැතුව ලිස්ට් එකක් අරන් ඇවිල්ලා ඒ ලිස්ට් එක ගැන යාඥා කරලා කියන්න නෙවෙයි ආවේ කියලා. අරක එළිය තියලා නෑ ආවේ. එතකොට කියනවා ඔබ දොරෙන් පිටත තබා ඇති සියල්ල දෙවියන් වහන්සේට මතකයි. හරි? හිතන්න එපා දෙවියන් වහන්සේ ඔයාලට තියෙන අවශ්‍යතාවයන් මගේ අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේට මතක නැහැ කියලා. ඒ තියලා ආපු ටික. අපි ඉල්ලන්නට පෙර අපට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ දන්නවා. හලෙලුයා. ප්‍රශංසා වේවා අපේ දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම ඉල්ලන්නත් කලින් දන්නවා නේද? දැන් අපි මෙතන අපි දරුවෝ ඉන්න තාත්තා මමත් තාත්තා කෙනෙක් ඊට පාස්ටේ වගේ තව ඉන්නවා. අපි දන්නවා නේද දරුවාගේ කාලේ ඉඳී එයාගේ වයස් මට්ටමේදී දැන් මේ කාලේ වෙනකොට එයා ඉස්කෝලේකට දාන්න ඕනේ මේ වයස වෙනකොට දැන් ඊළඟ අවුරුද්ද වෙනකොට ඊළඟ පන්තියට යනවා ඒකට අවශ්‍ය කරන දේවල් ගන්න ඕනේ කියලා තාත්තා කෙනෙක් හැටියට හැම දෙයක්ම දන්නවා. ඒ වගේ අපේ පියාණන් වහන්සේත් ඉල්ලන්න ඕනේ උන්වහන්සේ දන්නවා අපිට අවශ්‍ය කරන්නේ කොමක්ද කියලා වල්ලා. හරි. එතකොට අපි මෙතනින් තමයි අතර කරේ මම ඔබට මේ ස්ලයිඩ් එකෙන් shut the door yet a closer look දොර වසන්න ගැඹුරින් අපි තව ටිකක් ගැඹුරින් බලන්න යනවාද ඒ ගැන. යක්ෂයාගේ ක්‍රියාව ඔබ දන්නවා යොහන් 10:10 the devil's signature කියලා ඉංග්‍රීසි වලින් කියනවා යක්ෂයාගේ ක්‍රියාව සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණි මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් ඒ අධික ලෙස ලැබෙන පිණිසත්ය. හරි? යක්ෂයාගේ ක්‍රමය අවධානය වෙනතකට යොමු කිරීම පමණි. එතකොට දැන් අර දොරින් එළියට තියලා යන්න හදන ඒ දේවල් ටික යක්ෂයාට ඕනේ ඔබගේ මනස ආපහු පැත්තකට ඒක වෙනස් කරන්න. ඒ පැත්තට අයියෝ දැන් ඕක ගිලෝම කරන්න නෙවෙයි දැන් හෙට දවසේ වෙනකොට දැන් මේ දේවල් කරන්න තියෙනවා. ඔයාලට මේ ප්‍රශ්න තියෙනවා. අර දේවල් තියෙනවා. අරයට බේරන්න තියෙනවා. මතකද අරයා වෙලා කෝල් කළා මේ දේ කිව්වා. අර ඒ දේවල් කියලා නැවත ඔළුවට ඒ දේවල් ටික මතක් කරනවා. මොකද යක්ෂ සොරා එන්නේ සොරකම් කරන්නත් විනාශ කරන්නත් කියලා නේ. අපි දකින්නේ මේක ගෙවල් මංකොල්ල කාලා අපේ දින පර්ස් එක හොරකම් කරලා පික්කො නැහැ. මේ යක්ෂයන්නේ හොරා සොරකම් කරන්න කියන්නේ මේ ආත්මිකව අපි දකින්න ඕනේ. ආත්මිකව ඇවිල්ලා මම දෙවියන් වහන්සේත් එක්ක ගත කරන්න යන ඒ රහස් කාලය ඒ නැත රහස් ස්ථානයේ ඒ ප්‍රශංසා නමස්කාරය ලස්සන කාලය ලස්සන ටයිම් එක යක්ෂයාට ඕනේ ඒක හොරකම් කරන්න ඔබගෙන්. ඒක ගන්න එයාගෙන් නැත්නම් ඒ වෙලාවට නැගිටින්න නැතුව තවත් නිදිමත වැඩි කරන්න හරි නැත්නම් නිදිමත අපිට තව ඇති වෙන අමාරුයි මහන්සි කියලා. ඒ වගේ මනසට ගෙනල්ලා අපිව try කරනවා මොනවාද මේ වෙනතකට අපි පැත්ත යොමු කරන්න. හරවන්න උත්සාහ කරන එක තමයි යක්ෂයාගේ ක්‍රමය. ਉਹ try කරනවා ඒ දේවල් කරන්න. ඒකයි කියන්නේ යක්ෂයාගේ ක්‍රියාව ඒක. ඒ නිසා ඒ ඔක්කොම දොරෙන් එළියේ තියලා තමයි ඇතුළට එන්න ඕනේ. මනසට අපේ මනසට එනවා ඒ වෙලාවේ හිතෙනවා මතක් වෙනවා ඒ දේවල්. ඉතින් ඒ ඔක්කොම අපි අමතක කරලා එනවා. ඊයේ මන්නා කියන්නේ yesterday's මන්නා බොහෝ ඇදහිලිවන්තයෝ ඊයේ මන්නා මත ජීවත් වීමට උත්සාහ කරයි. හරි?
ඊයේ බොහෝ ඇදහිලිවන්තයෝ ඊයේ දවසේ ලැබිච්ච. දැන් දෙවියන් වහන්සේ මන්නා කියලා කිව්වම මම විශ්වාස කරන ඔබ පරණ කිවිසම ඔබ දන්නවා ඊශ්‍රායල් සෙනඟ ඊජිප්තු දේශයේ වහල්කමෙන් නිදහස් කළ දෙවියන් වහන්සේ පොරොන්දු දේශයට අරන් යද්දී මගදී ඒගොල්ලෝ බඩගිනි වුණාම මන්නා වැට්ටුවා උන්වහන්සේ අහසෙන්. එතකොට ඒක කිව්වේ එදා දවසට එකතු කරගන්න ඊට දවසට අලුත් මන්නා දෙවියන් වහන්සේ දෙයි කිව්වා. එකතු කරන්න එපා, එකතු කරලා තියාගන්න එපා. ඒක නරක් වෙලා ගඳ ගහයි කියලා කිව්වා. ඒ සමහර අය හුවෙන ඒක කරා. නමුත් ඒක නරක් වුණා. මේ ඉතින් ඒ දවසට එදා දවසට අවශ්‍ය ප්‍රමාණය මන්නා වැට්ටුවා උන්වහන්සේ අහසෙන් ස්වර්ගෙන්. ඒ වගේ තමයි මේක මෙතනින් තියලා අපි තව ඊළඟ ස්ලයිඩ් වල එනවා. තව චුට්ටක් ගැඹුරට බලන්න යනවා. මෙතනින් ඔක මම ඔකේ විස්තර උතනින් නතර කරනවා. මගේ අවශ්‍යතාවය ප්‍රකාශ කිරීම වැරදිද එන? හොඳ ප්‍රශ්නයක්. හරි. එහෙනම් බ්‍රදර් කියන්නේ ඒව ඔක්කොම එළියෙන් තියලා මලු ටික එළියෙන් තියලා ගිහිල්ලා පියෝලි නමස්කාරයක් ස්තුති ප්‍රශංසාව නමස්කාරයක් විතරයි. කිසිම මගේ අවශ්‍යතාවයක් ගැනවත් කිසිම ඉල්ලීමක් ගැනවත් කවුරු හරි සභාවේ ශිෂ්ට කෙනෙක් දීපු ඉල්ලීමක් ගැන මගේ ප්‍රශ්න වෙනුත් යාඥා කරන්න කියපු කරන එක වැරදිද? නෑ. Is it wrong to voice my needs? නෑ. ඇත්තටම නෑ. ඒක කරන වෙලාවක් තියෙනවා, අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව වෙනතුරු අපි ඉන්න ඕනේ. ඒක ඒ නියම වෙලාවදී තමයි ඒක කරන්න ඕනේ. හරි? ඒ නිසා උන්වහන්සේගේ ඉල්ලීම. අපි ඉස්සෙල්ලාගේ බැලුවා උන්වහන්සේ දන්නවා මගේ අවශ්‍යතාවය. නමුත් මමත් උන්වහන්සේගෙන් ඉල්ලන්න මට පුළුවන්. ඒ හරි වෙලාවෙදී. ඊළඟට ඇතුල් මළුව සහ පිටත මළුව. inner court and outer court encountering එක. ඇතුල් මළුවේ සම්බන්ධතාවයක සමීපව නම් පිටත මළුවේ ප්‍රතිඵල පිළිසිඳගෙන උපත ලබා දෙන ස්ථානයකි. ඇතුල් මළුවේ සම්බන්ධතාවයක සමීපත්වය කියන්නේ සමීපභාවය නම් පිටත මළුවේ ප්‍රතිඵල පිළිසිඳගෙන උපත ලබා දෙන ස්ථානයකි. මම දැන් අපිට තේරෙනවද කියලා. ඇතුල් මළුව කියලා කියවලා අපි බැලුවා මතකද ඒ කොට තුනක් වලින් පිටත මළුව, ඇතුල් මළුව සහ සුද්ධ ස්ථානය. අපි ඇතුල් මළුව කියලා ගන්න ඒ සුද්ධ ස්ථානයේ තියෙන සම්බන්ධතාවය, සමීප සම්බන්ධතාවය උන්වහන්සේත් එක්ක මම යන මේ කිට්ටු සම්බන්ධතාවය නම් පිටත මළුවේ ප්‍රතිඵල. ඒ කියන්නේ inner court intimacy connection එක outer court manifestation ඉංග්‍රීසියෙන් කිව්වොත් manifestation කියලා කියන්නේ පිටත පෙන්වීම. එතකොට අපි කිව්වේ රහසින් යාඥා කරාම ප්‍රසිද්ධියේ ඵල අපි දකිනවා කියලා. අන්න ඒක තමයි මෙතන කෙටියෙන් කියනවා නම් එතකොට එතනදී තමයි උපත ලබන්නේ. කොතනද උපත ලබන්නේ? දැන් මම එළියේ ඉඳගෙන කියවලා ඉල්ලීම් ලිස්ට් එක කියන එක නෙවෙයි. කොහොමද ඒ එළියේ තියෙන ඉල්ලීම් ලිස්ට් එක පටන් ගන්න නැත්නම් උපත ලබන්නේ? මගේ ඇතුලේ තියෙන සම්බන්ධතාවයේ කරන කොටගෙන තමයි මගේ පිටත තියෙන සියලු අවශ්‍යතාවයන් සියල්ල පටන් ගන්න නැත්නම් උපත ලබන්නේ. ඒවට ලැබෙන්නේ. හරි? එතකොට ඒ උපත ලබන ස්ථානයකින් පිටත මළුව ඵල ලැබෙන්නේ රහස්ථානයේ මුලයෙන්. ඒ කියන්නේ රූට් එකෙන්. පිටත මළුවේ ඵල ලැබෙන්නේ, ඒ කියන්නේ පිටත මළුව කියලා කියන මගේ අවශ්‍යතාවයන්. අපි දැන් පළවෙනි සයිඩ් එක බැලුවා මගේ එතකොට මගේ අවශ්‍යතාවය වෙන යාඥා කරන එක වැරදිද? නෑ. වැරදි නෑ. ඒවට සියලුම පිළිතුරු ලැබෙන්නේ අර ඇතුලේ රහස්ථානයේ තමයි ඒවල රූට් එක මුල පටන් ගන්න එතන. හරි? ඊළඟට පොළොවේ තිබෙන දේ නොව උසස්සේ තිබෙන දේ සලකන්නේ. කොහොමද? කොලොස්සේ 3:2. බයිබල් පදයේ කොලොස්සේ 3:2 කියනවා පොළොවේ තිබෙන දේ නොව උසස් තන්හි තිබෙන දේ සලකන. උසස් තන්හි තිබෙන්නේ මොනවාද? කවුද ඉන්නේ? දෙවියන් වහන්සේ ඉන්නේ. එතකොට එනවා මම හොයන්න ඕනේ මොනවාද? දෙවියන් වහන්සේව තමයි හොයන්න ඕනේ. දෙවියන් වහන්සේව අපි හොයද්දී මොනවාද හම්බෙන්නේ? අපි ඊළඟ ස්ලයිඩ් එක බලමු. අපි ප්‍රමුඛතාවය priorities. හරි? දෙවියන් වහන්සේ ඉදිරි දර්ශනය සහ ප්‍රමුඛතා චමත්කාරජනය ලෙස වෙනස් වෙයි. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් කියන dramatically චමත්කාරජනය ලෙස කියලා කිව්වොත් සිංහල වචනේ සාන බර වචන dramatically කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරි දර්ශනය කියලා කිව්වොත් මගේ ජීවිතයේ තිබෙන ඉදිරි දර්ශන උන්වහන්සේගේ සැලැස්ම සහ
ප්‍රමුඛත්වය මගේ priorities dramatically වෙනස් වෙනවා එකයි. ලෙස වෙනස් වේ. ඒ ඇයි වෙනස් වෙන්නේ එහෙම? මම ගිහින් උන්වහන්සේ සමග රහස්ථානයේ නමස්කාර කාලයක් ගත කරන නිසා. හරි? නමස්කාර කාලයක් ගත කරන නිසා මගේ ජීවිතය ආවට වඩා දැන් ඉදිරියේදී යන හැම දෙයක්ම dramatically කියන්නේ තාම චමත්කාරාජන ලෙස වෙනස් වෙයි ලස්සනට. සහ මගේ priorities මොනවද මගේ අවශ්‍යතාවයන් සහ ප්‍රමුඛත්වය. බොහෝ විට බිය බල කරයි අපව යාඥාව දෙසට. කියන්නේ fear will force us to pray. සමහර වෙලාවට බය නිසා ඇති වෙන ප්‍රශ්නවල එන කරදර නිසා ඒකට ඇති වෙන බය නිසා අපි සමහර වෙලාවට අනේ ස්වාමීනි ප්ලීස් ස්වාමීනි මොනාරි දෙයක් කරන්න ස්වාමීනි මේකට මේ ප්‍රශ්න නම් ඔබ වහන්සේ මොනාරි දෙයක් කරන්න ඕනේ ඔබ වහන්සේ නම් මැදිහත් වෙන්න ඕනේ මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා අපි අපේ හිත ඇතුලෙන් බයක් එනකොට අනෝක අපි කියනවා අපි අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේකට පිළිතුරක් දෙන්න අනේ ස්වාමීනි කියලා අපි අපි ඇතුලෙන් බය නිසා ඒ ප්‍රශ්නට ඒ වැනි යාඥාවට අපිව තල්ලු කරයි. නමුත් සිත එකඟ නොවි දොර වහන්න බිය සමීකරණයෙන් ඉවත් කරයි. සිත එකඟ නොවීම දොර වහන්න. ඒ කියන්නේ සිතට එකඟ නොවීම සමාන වචන මේ ඒ කියන්නේ අපි ඒකට සිතනේ අපිට කියන්නේ මේක කරන්න දෙන සනේ ස්වාමීනි කරන්න මොකද හරි අර කනෙක්ෂන් එකට ගිහිල්ලා එතනදී අභිමුඛත්වයේ උන්වහන්සේගේ රහස්ථානේ මම කිව්ව අර වෙලාව එනකොට මගේ අවශ්‍යතාවයන් වලට නෙවෙයි ඒ ක්‍රමයට නෙවෙයි මම යාඥා කරන්නේ මගේ හිත කියන නිසා මම බය නිසා මම කියන. එතකොට සිතට එකඟ නොවි දොර වැස්සුවොත් දොර වහලා ඒව නෙවෙයි මම බය නැහැ මම දෙවියන් වහන්සේ ගාවට කියලා කරද්දී ඒ බිය කියන සමිස්කරණය තුළ ඉවත් වෙයි. බිය සමිස්කරණයෙන් ඉවත් කරයි. බය නිකම්ම ඉවත් වෙලා යයි. ඔබ බය වෙන්නේ නැහැ ඒ දේවල් වලට. බිය ඉවත් කළ විට ඇදහිල්ලට බාධාවක් නැත. අන්න එතනින් බය අයින් වෙච්ච ගමන්ම ඊළඟට ඔබ තුළ තියෙන ඇදහිල්ල නිකම්ම තව වැඩි වෙනවා. ඔබට ෂුවර් එක එනවා. නිස්සකකම එනවා. ඔබ දන්නවා මම දන්නවා මේක ලබා ගන්න. මම දන්නවා දන ගහලා කොහොමද මම මේක ස්වාමින් වහන්සේගෙන් ලබා ගන්න කියලා වල. හරි? එතකොට එතනින් එහාට වට බයක් එන්නේ නැහැ. කවුරු මොන දේ කිව්වත් මොන දේ ආවත් මොන ප්‍රශ්න ආවත් හිතේ බය ඉන්නේ. නමුත් ස්වාමින් වහන්සේ කියන නමල බය නොවල්ලා. නුඹලාට සමාදානය වේවා. ජේසුස් වහන්සේ හැම වෙලේම අපිට කිව්වේ බය වෙන්න එපා. බය නොවල්ලා. නේද? නුඹලාට සමාදානය වේවා. කියන්නේ බය වෙන්න එපා. බය ආවොත් ඒ බයට අපි යාඥා කරන එක නෙවෙයි. අපිට හරියට උන්වහන්සේ තුළ මේ ගමන යද්දී අපේ බය කියන සමීක්ෂණය දොර වසලා එළියට ඒ තියෙන දේවල් ටික අයින් කරලා අපි උන්වහන්සේත් එක්ක හරි සම්බන්ධතාවයේ යද්දී අපි අදහිල්ලක් වැඩි වෙනවා. අපි කිසි දෙයකට බය වෙන්නේ නැහැ. දෙයක් ආවත් පණිවිඩයක් ආවත් මෙන්න මෙහෙම දෙයක් වෙන්නනාලු මෙහෙමලු කියලාද අපිත් එක්ක දුවලා අත්තද අයියෝ එහෙමද කියලා අපිට බයක් එන්නේ නැහැ ඒක. ඔබට නිකන් හරිම සිම්පල් වගේ තේරෙයි ඒවා. shut the door yet close the door. හරි දොර වසන්න තවත් අපි ගැඹුරින් බලමු priorities යට තියෙන්නේ අපි. දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද රහසිගත ස්ථානය රහසිගත ස්ථානය කියලා කිව්වොත් එම තවත් විදිහකින් විස්තර කරනවා ගර්භාෂයක ලෙස. හරි පිටත මළුවේ ප්‍රකාශය පිළිසිඳ ගනු ඇත. ඒ වගේම සමාන දෙයක් තමයි ඉස්සෙල්ලත් අපි බැලුවේ දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද රහසය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද රහසිගත ස්ථානය තමයි ඒ පිටත මළුවේ තියෙන ප්‍රකාශය පිළිසිඳ ගන්න නැත්නම් පිළිසිඳ ගන්න. දැන් එතනින් තමයි හැමදේම පටන් අරගෙන ටික පිළිසිඳගෙන එතකොට ඒක ඔබ තුළ මා තුළ වර්ධනය වෙලා වැඩෙන්න අරගත්තම මොකද වෙන්නේ පිටත මළුවේ අපිට තියෙන සීලම අවශ්‍යතාවයන් ගැන ඔබයි මායි worry වෙන්නේ නැහැ කරදර වෙන්නේ නැහැ ප්‍රශ්න නැහැ. God designated the secret place to be a womb in which outer court manifestation is conceived. හරි ඉතින් ඉංග්‍රීසියෙන් උත් මම දැන් මෙතන තව වැඩිතුර තේරෙන්න පිටත මළුවේ ප්‍රකාශනය ශ්‍රේෂ්ඨ පුදුමයක් නොවේ. එය ප්‍රතිඵලයකි. ඒ කියන්නේ සවරින් මොනවද කියන්නේ සර්ප්‍රයිස් එකක් නෙවෙයි. සවරින් සර්ප්‍රයිස් එකක් නෙවෙයි. කියන්නේ පිටත මළුවේ ප්‍රකාශනය පිටත outer court
result is not a sovereign surprise. English වලින් කියනවා නම් ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ඒ කියන්නේ සර්ප්‍රයිස් එකක් හොඳයිනේ අරයා ගැලවීම ලැබවලා අනේ මගේ අපේ පවුලේ අය ගැලවීම ලැබලා අරයාට මේ හම්බුණාල මේව කියලා එහෙම සර්ප්‍රයිස් වෙන්න නෑ අයියේ ඔයා දන්නවා ඇතුල් මළුවේ ඉඳලා ඒ රහස්ථානේ ඉඳලා ඔබ කරපු ඒ ආඥාවල ප්‍රතිඵල ඒවා ඒක නිසා ඒක නිකන් සර්ප්‍රයිස් එකක් නේ කෙනෙක් කිව්වා මාව සර්ප්‍රයිස් වුණානේ ඒක අහලා කියලා එහෙම නෙවෙයි ඒක ඇවිල්ලා එය ප්‍රතිඵලයක ඒක තමයි රිසල්ට් එක ඔබගේ ටයිම් එක ඔබගේ ආදරය හැමදේම දෙවියන් වහන්සේට ඔයා වැය කරනවා ඒක තන ටයිම් එක දෙද්දී පිටත මළුවේ දේවල් සිද්ධ වෙනවා පවුලේ අය ගැලවීම ලබනවා ඔෆිස් එකේ ලස්සනට දේවල් වෙනස් වෙනවා මට විරුද්ධව හිටපු කෙනා දැන් මගේ පැත්තටම බැරිලා වෙනස් වෙලා හිතා ගන්න බෑ නපුරෙන් ක්‍රියා කරපු කෙනා දැන් ප්‍රේමෙන් ක්‍රියා කරනවා මේ දේවල් විසඳනවා මේ ඔක්කොම සර්ප්‍රයිස් එකක් නෙවෙයි ඔබට ඒවා තමයි ප්‍රතිඵල ඔබ දකින ප්‍රතිඵල මේවල දවස්පතා භෝජනය ස්වර්ගයේ මන්නා මතකද අපි කිව්වා ඊයේ මන්නා වලින් අද දවසේ අපිට ජීවත් වෙන්න බෑ කියලා daily bread as it is in heaven පද 4කට පසුව යාඥා කරන්න කියා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවසයි මතෙව් 6:11 අපේ දවස්පතා භෝජන අපට අද දුන මැනව දැන් මේක ඇවිල්ලා ලෝඩ්ස් ප්‍රෙයර් ස්වාමීන් වහන්සේගේ යාඥාව මේකේ ආත්මික තේරුම අපි හරියට අරගෙන හරියට ඒ විදිහට කරන්න ඕනේ මිසක් ඕක කටපාඩම් කරගෙන ඕකම කියවනක නෙවෙයි ස්වාමීන් වහන්සේගේ යාඥාව. ඉතින් මේක කියන්නේ උන්වහන්සේ අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. ඒ කියන්නේ ඊයේ දවසේ යාඥාවෙන් අද දවසේ ජීවත් වෙන්න බෑ. අද දවසේ අද දවසේ නැගිටලා වෙනම අද දවසේ ඔබ යාඥා කළ යුතුයි. හෙට දවසේ යාඥා කළ යුතුයි. දැන් ඊයේ කාපු කැම වලින් අද අපිට ජීවත් වෙන්න බෑනේ. අදත් ආයේ 3 වේලක් අපි කන්න දෙපෑ. නේද? ඩයට් කරන යන 2 වේලක්යි සමහර වෙලාවට අඩුවෙන් කයි. නමුත් යාඥාවේ එහෙම කරන්න බෑ. යාඥාවේ ඩයට් කරන්න බෑ අපිට. නේද? ඉතින් මේ අපි ඊයේ යාඥාවෙන් අද දවසේ ජීවත් වෙන්න බෑ. ඒකයි ජේසුස් වහන්සේ එතන කිව්වේ. එතන කිව්වේ මේ වෙන දෙයක් නේ අනේ ස්වාමීන් අපිට කෑම දෙන්න රොටි දෙන්න මේ දේවල් කියලා. උන්වහන්සේ කිව්වා ඊයේ යාඥාවෙන් වාට අද ජීවත් වෙන්න බෑ. ඒ නිසා අදත් යාඥා කරන්න. ඒක පියාණන් වහන්සේගෙන් අපි කියනවා ස්වාමීනි අද අපේ දවසේ තියෙන භෝජනද අපේ දේවල් දෙන්න කියලා. ඩේලි බ්‍රෙඩ් එක අපේ නේ. ඊයේ මන්නාවල නෙවෙයි අද උන්වහන්සේගේ අද දෙන ඒ මන්නා එක. උන්වහන්සේත් එක්ක යාඥා කළා ලබා ගන්න ආලේපය බලය උන්වහන්සේ තුළ අද දවසෙත් උන්වහන්සේගෙන් මම පිරීලා ඉන්නේ උන්වහන්සේගේ ඒ දෙයින්. උන්වහන්සේගේ වචනෙන්ද උන්වහන්සේගේ ආලේපෙන්ද බලෙන්ද පිරීලා ඉන්නේ. ඊයේ දවසේ පිරිච්ච එකෙන් මදි අද දවසේ ජීවත් වෙන්න. ඒ නිසා දවස්පතා අපිට භෝජනය අවශ්‍ය වෙනවා. ඕක කටපාඩම් කරන ඔක කියන එක නෙවෙයි. ඕකේ අන්තර්ගත වෙලා තියෙන ආත්මික තේරුම අපි තේරුම් අරගෙන ඒකම දවස්පතා ක්‍රියාවට කරන එක තමයි කියන්නේ. ඩේලි ඒ කියන්නේ දිනපතා යාඥාවෙන්ද හමුවීම හා ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිචාරය දක්වීම අන්න. ඒකයි එතන කියන්නේ. ඒ දිනපතා දවස්පතා අපිට භෝජන දුන මැනව කියලා කියන්නේ ස්වාමිනේ ඒ කියන්නේ දිනපතා යාඥාවෙන් හමුවීම මං කිව්වේ රහස්ථානන් වහන්සේ සමග හමු වෙලා ඒකේ ප්‍රතිඵලය ලෙස තමයි ප්‍රතිචාරය දක්වීම daily prayer encounter and resulting response මාගේ අවධානය යොමු වී ඇත්තේ කුමක් සඳහාද what is the focus really on මොකක්ද මගේ අවධානය යොමු වී ඇත්තේ මොකක් ගැනද මගේ අවධානය යොමු වෙලා තියෙන දැන් මාස දෙකකින් මේ දේ කරන්න ඕනේ දැන් මාස 3ක් ඉඳ කලින් මම තග්ගාලා මේක ඉවර කරන්න ඕනේ කියන එකද මගේ අවධානය නැත්තම් මගේ වීසා වැඩ ඉවර කරගන්න ඕනේ මගේ අර ආවල් දේ ක්ලේම් කරලා මට ගන්න තියෙන තව මාස 3යි මගේ කාලේ තියෙන මගේ අවධානය සියල්ල යොමු වෙලා තිබෙන්නේ මගේ දරුවන් ගැන මගේ දේවල් ගැන මගේ අවශ්‍යතාවන් ගැනද මොකක් ගැනද නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න මේ සියල්ල නුඹලාට දෙනු ලබන්නේය මම ඇත්තටම පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය සොයනවාද නැත්නම් අනෙක් දේවල්ද අනෙක් දේවල් සොයනවාද මොනවාද මං හොයන්නේ ඇත්තටම මම විනෝසලා බලන්න ඕනේ ඉස්සල්ලා මං හොයන්නේ දෙවියන් වහන්සේ ගැනද දෙවියන් වහන්සේගේ රාජ්‍යද නැත්නම් මං අනිත් දේවල් ගැනද මම වොරි වෙන්නේ අනිත් දේවල්ද හොයන්නේ ඒක ඔබම තමයි දන්නේ ඔබම විමසලා බලන්න ඕනේ මාගේ අවධානය යොමු වී ඇත්තේ කුමක්ද හේබ්‍රු 11 වෙනි පරිච්ඡේදයේ මම
උන්වහන්සේව උනන්දුවෙන් සොයන්නේ නම් උන්වහන්සේ එසේ කරන අයට විපාක දෙන තැනන් වහන්සේ බැවින් මම සැබවින්ම උනන්දුවෙන් උන්වහන්සේව සොයනවාද. හරි? මොකද කරන්නේ? මම උන්වහන්සේව උනන්දුවෙන්. ඒ කියන්නේ diligently, English වලින් කියනවා diligently. If I am seeking diligently the Lord, He will answer me or He will reward me. එකයි කියන්නේ උන්වහන්සේ එසේ කරන අයට එම හොයන අයට විපාක reward උන්වහන්සේ reward කරනවා. එතකොට මම diligently හොයන්නේ මොනවාද මම හොයන්නේ? මම worry වෙන්නේ මම හොයන්නේ දෙවියන් වහන්සේවද? මාව මගේ ජීවිතේ ප්‍රථම ස්ථානයේ හැටියට තියලා තියෙන දෙවියන් වහන්සේවද? නැත්නම් මම අනිත් දේවල් කරේද කියලා. ඉතින් මම සැබවින්ම උනන්දුවෙන් උන්වහන්සේව සොයනවාද? ඒක ඔබගේ හදවතටම තට්ටු කරලා ඔබම විමසලා බලන්න. මම එහෙම ඇත්තටම කරනවාද? මම මේ වෙනකම් මගේ ෆස්ට් ප්ලේස් එක දෙවියන් වහන්සේටද දුන්නේ නැත්නම් වෙන දේවල් වලටද දුන්නේ කියන එක. ඒක කරලා බලන්න. ඉතින් කාලයක් යනකොට ඔබට ඒක පුරුදු වෙයි දෙවියන් වහන්සේ ප්‍රථම ස්ථානය දෙන්න. ඊළඟට නිරාර්ථක වූ වචන vain repetition. මතෙව් 6:7 කියනවා තවද යාඥා කිරීමේදී අන්‍ය ජාතින් මෙන් නිරාර්ථක වූ වචන කියාගෙන නොයන්න. ඔහු තමුන්ගේ වචන රහස්‍යයක් නිසා අසනු ලබන්නේ යයි සිතයි. හරි? දැන් මේ අපි යාඥාවේදී මේ ප්‍රශංසාවේදී නමස්කාරයේදී අපි එකම දේ කියන්නේ. ඒ කියන්නේ අර තියෙනවනේ අන්‍ය ජාතින් 101 වාරයක් මතුරන්න ඕනේ කියලා 101 වාරයට එකම දේ අපි මේ වගේ 20 වතාවක් 30 වතාවක් 10 වතාවක් 12 වතාවක් කියලා වෙලා. ඉතින් අපි අර කොන්තයක් පාවිච්චි කරනත් ඒක අර ඒකේ 100 ගානක්ද 60 ගානක්ද අපි නිතරම එකම දේ මෙම් කර අපි ඒ දේවල් නෙවෙයි කරන්නේ. අපි කරන්නේ පියාණන් වහන්සේ මගේ තාත්තත් එක්කයි මං ගිහිල්ලා කතා කරන්නේ. ඔබට මං කලින් කිව්වා අපි ලියාගෙන පොත් print කරගෙන ඒවා නෙවෙයි අපි කරන්නේ. එතකොට එකම දේ කියන්නෙත් නෑ. නේද? දරුවෙක් එකම දේ කියද්දි අපි කියනවානේ දැන් පුතා ඔයා දැන් 10 කිව්වනේ මම දන්නවා ටික මං කරලා දෙන්නම්. ආය ඔක්කොම කියවන්න එපා. නේද? අපි සමාජයට කීති කියලා ඉස්සරහ මේ එකම දේ කියවනවා මෙයා. මොකද්ද මේ කියලා අපි එහෙමත් කියනවා නේද? අපි ඕනතරම් සමාජයට යාළුවෙක් වෙන්න පුළුවන්. අපි සමාජයට කියනවා නේද? අයියෝ එයා එකම දේමයි කියවන්නේ ගත්තොත් කියලා කියනවා. අපිම කියනවා. එතකොට ඔයා හිතන්නේ දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ ඔබයි මම එකම දේකින් කියවද්දී අවශ්‍ය නැහැ කියන්නේ උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ ආසයි ඔබගෙන් ලස්සන උන්වහන්සේගේ වර්ණනා කිරීම සහ උන්වහන්සේගේ ඒ ඔබ ප්‍රේමයේ මේක ප්‍රේම සම්බන්ධතාවයක්. ඉතින් උන්වහන්සේ හරි ආසයි ඔබත් කතා කරන්න දේවල්. ඒ නිසා මේ අන්‍ය ජාතින් ඒ කියන්නේ හීතන්ස්ලා කියලා කියන්නේ. ඒ කියන්නේ අන්‍ය ජාතින් ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ නිරාර්ථක වචන. ඒ නිසා යාඥාව ඒ වගේ එකම දේ කියවන්නේ නෙවෙයි. ඒ කියන්නේ තවදුරටත් බැලුවොත් ඔවුන් නිශ්චල ලෙස පුනරුච්චාරණය කළේ කුමක්ද? ඇයි ඒගොල්ලෝ ඒකම දේ කියන්නේ? මතෙව් 6:8 කියනවා එබැවින් ඔවුන්ට සමාන නොවන්න. මක්නිසාද නුඹලාගේ පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට උවමනා දේ කුමක්දයි උන්වහන්සේ දන්නාසේක. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේ දන්නවා. ඒ නිසා එකම දේ කියවන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඒක තවදුරටත් තියෙනවා. ඔවුන් නිකරුණේ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හඬ නගයි. ඔවුන් නිකරුණේ. ඇයි අවශ්‍ය නැහැ එකම දේ කියවන්න පියාණන් වහන්සේ දන්නවා මට. හරි? අපි යාඥාවක් කරලා අපි ඒක අවශ්‍යතාවයක් නම් අපි ඒක දෙවියන් වහන්සේට බාර කරලා අපි යාඥා කළා. ඊට පස්සේ ඔබගේ හදවතට දැන් අපි කියවන අර බිය අයින් වුණාම ඇදහිල්ල එනවා කියලා. ඊට පස්සේ තියෙන ස්තුති කරන්න ඒ වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ දුන්න නිසා ස්තුතියි. ඔබ වහන්සේ ඒක මට කරලා දුන්න නිසා ස්තුතියි. ඔබ වහන්සේ මට ඒක සැපෙව්වා. ස්වාමීන් වහන්සේ මට මගේ අවශ්‍යතාවය ඔබ වහන්සේ සැපෙවුව නිසා. ඒක ඇදහිල්ල ඊළඟ ලෙවල් එක ඔබ ගිහිල්ලා අරකම ඉල්ල ඉන්නේ නැහැ. ඒ දීලා ඉවරයි කියලා ඔබ ඇදහිල්ලෙන් ඔබ ස්තුති කරනවා ඒකට. හරි? ඉතින් මේගොල්ලෝ අවශ්‍යයි. ඒතර මතෙව් 36:31 කියන මෙන්න මෙහෙම එහෙන් කුමක් කමුද කුමක් බොමුද කුමක් අන්තිමුද කියමින් කනස්සලු නොවන්න මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාති වූ සොයති. මේ සියල්ල නුඹලාට ඕන බව නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. එතකොට එකම දේ මම කිව්වා එන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා. එතකොට යාඥාව කියන්නේ අර එකම දේ කියවන එක නෙවෙයි. ඊළඟට the resume of heathens සාරාංශ
කරොත් එම resume කියලා කියන්නේ නිකන් biodata එකක් වගේ. ඒ කියන්නේ ඒ heathensලා කියන්නේ අන්‍ය ජාතීන් ඒගොල්ලන් ගැන loud to pray, quick to give, diligent at fasting. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති දීමට, යාඥා කිරීමට, නිර්හාරව සිටීමට සහ ඒ දේවල් හරි කඩිසරයි. හන්දිවල ඒගොල්ලෝ තියාගෙන යන අයට නිකන් drinks දෙනවා, එක දේවල් කරනවා. ඒ වගේ දේවල් ඒගොල්ලෝ ආසයි කරන්න, ඒගොල්ලෝ ඉක්මනට පෙන්වන්න කැමති අනිත් අයට අපි ඒගොල්ලෝ යාඥා කරනවා කියලා කරන්න, fasting කරනවා කියලා ඒගොල්ලෝ මේ මූණ හරි මේවා කරගෙන බෙරි කරගෙන අයි කියලා වුවම එනහද මම fasting කියලා ඒ දේවල් කරනවා. නමුත් ඔබයි මයි ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඒක කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඊළඟට සිරස් හමුවීම තිරස් යෙදුමට පෙර තිබිය යුතුය. ඒ කියන්නේ මෙම සිරස් සමූහ අපි බලන්නේ vertical and horizontal කියලා අපි බැලුවේ. දැන් මගේ connection එක තියෙන්නේ vertically, horizontally නෙවෙයි. හරි? මගේ යාඥා මගේ දේවල් නිකන් නිෂ්ඵලව මෙම horizontally යන්නේ නැහැ. මම කරන යාඥාවල් vertically ඉහළට පියාණන් වහන්සේද ස්වර්ගයේ වෙතද උන්වහන්සේ වෙතට තමයි මගේ යන්නේ. එතකොට මේ සිරස් හමුවීම නම් තිරස් යෙදුමට පෙර තිබිය යුතුයි. ඒ කියන්නේ මගේ මේ තිරස් මේ ලෝකයේ තිබෙන අවශ්‍යතාවයන් වලට නම් ඊට කලින් මගේ සිරස් කනෙක්ෂන් එක හරියට තිබිය යුතුයි. ඒක හරි. නැත්නම් අපිත් අන්‍ය ජාතීන්ට වඩා ටිකක් තමයි වෙනස්. ඒගොල්ලන්ට වඩා වැඩි වෙනසක් නෑ අපි. හරි. පොඩි වෙනසයි වෙන්නේ. ඒ බැලුවොත් එහෙම හරි විදිහට බැලුවොත් එහෙම. ඒ නිසා ඒ vertical connection එක හරියට තියාගන්න, හරියට පවත්වන්න. යක්ෂයාට අවශ්‍ය වන්නේ ඔබව දොරෙන් පිටත තබා ගැනීමටයි. මොකද ඔබගේ ප්‍රශ්න කරදර ගැන ඔබට මතක් වෙද්දී, ඔබට කරන්න තියෙන දේවල් ගැන මතක් වෙද්දී කම්මැලි හිතෙනවා. ප්‍රේ කරන්න හිතෙන්නේ නැහැ. ගිහිල්ලා දෙවියන් වහන්සේත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරන්න හිතෙන්නේ නැහැ. කියනවා හිතෙන්නේ නැහැ පාදාරිය අමාරේ මගේ හිතට මොකද්ද වගේ නිකන් අප්සෙට් වගේ මට. ඇයි කියලා. ඒ යක්ෂයාට අවශ්‍ය කරන්නේ ඔබව දොරෙන් පිටත තබා ගැනීමට. හරි. එතකොට ඔබට අනවශ්‍ය මනසට සිතුවිලි ආවම, ඒ කල්පනාවල් ආවම මොකද කරන්නේ? අපිට කම්මැලි හිතෙනවා. අපිට යන්න හිතෙන්නේ නැහැ. නැගිටින්න හිතෙන්නේ නැහැ ප්‍රේ කරන්න. ඒ එලාම එක ඔෆ් කළා ආයෙ නිදා ගන්නවා. තවත් ඕනේ නැහැ. අද නිකන් අමාරු වගේ බෑ වගේ කියලා අපිට හිතෙනවා. ඒකට ඉඩ දෙන්න එපා. ඒකට ඉඩ දෙන්න එපා. අර රහස්ථානයේ හරි සම්බන්ධතාවයේ කාලය යනවා නම් කිසිම සිතුවිල්ලකට, කිසි මනසකට, කිසිම දෙයකට ඔබව ඕවර්ටේක් කරන්න බෑ. මොකද ඔබ ආසාවෙන් බලා සිටින, ඔබ ආසාවෙන් මේ කාලය දෙන්න බලා සිටින නිසා, ඒ ආස කරන නිසා. අපි යෝහන් 14:1 සිට 3 පොඩ්ඩක් අපි කියවමු. යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය 2 සහ 3. ආශෙන් මං කියවන ආශෙන්. ප්ලීස් පාස්ටර්. 14 පළවෙනි පදයේ සිට 3 වෙනි පදය දක්වා. එතන කියනවා නුඹලාගේ සිත් නොකලඹේවා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරපල්ලා. මා කෙරේත් විශ්වාස කරපල්ලා. මාගේ පියාණන් වහන්සේගේ ගෘහෙහි බොහෝ වාසස්ථාන ඇත්තෝය. එසේ නොවේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. මක් නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරමි නම් මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. Amen. Thank you, Pastor. Thank you. ඔව්. දැන් මෙතන මේ පදේ අපි ගොඩක් වෙලාවට පරිවර්තනය කරගන්න නැත්නම් ඉන්ටර්ප්‍රේට් කරගන්නේ භෞතිකව. අපි කියන්නේ ස්වර්ගයේ. දැන් පියාණන් ජේසුස් වහන්සේ ගියා ස්වර්ගයේ මට තනක් ලෑස්ති කරලා එන්න. ඒතර මම ගියාම මට ඒ ස්ථානේ ඉන්න පුළුවන් කියලා. ඊට කලින් ජේසුස් වහන්සේ කියනවා ස්වර්ගයේ බොහෝ වාසස්ථාන ඇත්තේ. පියාණන්ගේ නිවසේ බොහෝ වාසස්ථාන ඇත්තේ. ඒ තියෙන ඔය ඕන තරම් ඉඩ තියෙනවා. අය වෙනම ගිහිල්ලා මේ සූදානම් කරන්න අවශ්‍ය නැහැ. ජේසුස් වහන්සේ මේ කතා කරන්නේ ආත්මික දෙයක් ගැන. ස්ථානයක් උන්වහන්සේ පිළියෙල කරන්න යනවා. කොහෙද යන්නේ? ස්වර්ගෙට නෙවෙයි. කල්වාරි කුරුසෙට යනවා උන්වහන්සේ. උන්වහන්සේ කියන මං යනවා කල්වාරි කුරුසෙට ඔයාට ස්ථානයක් පිළියෙල කරන්න. ඒ මොකක්ද ස්ථානය? මේ වෙනකන් අපි බලාගෙන ආපු රහස්ථානය. හරි? පියාණන් වහන්සේ සමග ඒ ඔබට ඒ සම්බන්ධතාවය යන්න. ඒ වගේම උන්වහන්සේ කියනවා ඔබ මම ඒ ස්ථානයේ සිටින බැවින් ඔබත් මා සමග ඒ ස්ථානයේ සිටින්නේ කියලා. දැන් අපි පිස පොතේ අපි දකිනවනේ උන්වහන්සේ කියනවා නුඹලා ස්වර්ග ස්ථානවල මා සමග වාඩි වී සිටිනවා කියලා. එතකොට අපි දකින්නේ ඒක කොහොමද? ගියාට පස්සේද නෑ ඒ උන්වහන්සේ කියන්නේ දැන් ඔබයි මායි ආත්මිකව කියන්නේ ස්පිරිචුවලි රෙල්ම් එකේ ආත්මික තලයේ
උන්වහන්සේ සමග ඔබයි මායි ස්වර්ගික ස්ථානවල වාඩි වෙලා ඉන්න උන්වහන්සේත් එක්ක එකට. හරි? ඒ ආත්මික දෙයක් තමයි උන්වහන්සේ මෙතන කියන්නේ මම යනවා ඕගලන්ට ස්ථානයක් පිළියෙල කරන්නට. ඒ රහස් ස්ථානේ පිළියෙල කරන්නට. ඔබට ඒ යන්නේ කොහෙටද? කල්වාරි කුරුසෙට ගිහින් ඒ කුරුස පූජාවෙන් පස්සේ අපිට යන්න බැරි ස්ථානෙට ඒ අර අපි බැලුවේ අර වේල් එක මේ අයින් කරා උන්වහන්සේ දෙකඬව හිරුණා ඒ තිරය ඉරිලා උන්වහන්සේ අපිට ඒ ඇක්සස් එක දුන්නා ඒ ස්ථානෙට යන්න පුළුවන් වෙන්න. ඒකයි උන්වහන්සේ කියන මම යනවා කියලා මම ස්ථානයක් ඔයගලන්ට පිළියෙල කරලා ඊට පස්සේ මම ඇවිල්ලා මම ඉන්න ස්ථානම ඔයගලන්ටත් මාත් එක්කම ඉන්න පුළුවන් කියලා වෙලා. අපි ගත්තොත් අපි බලමු කොලොස්සේ 3:3 පොඩ්ඩක් බලමු. හිතන්න මොනවද කියන්නේ කියලා. කොලොස්සේ 3:3. කොලොසි 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය එතන කියනවා මක්නිසාද නුඹලා මලෝහුය නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සංගවා තිබේ. ආමේන් හලෙලුයා. ඔව්. කොහෙද අපි හැංගිලා ඉන්නේ? ගීතාවලි 90 අපි බැලුවා පළවෙනි පරිච්ඡේදයේ මහත්මයාණන්ගේ රහස්ථානය වසන තැනැත්තේය සර්ව පරක්‍රමයාණන්ගේ සෙවණේ වාසය කරන්නේය කියලා කියන්නේ මහත්මයාණන්ගේ රහස්ථානය. කොහෙද අපි අපේ රහස්ථානය තිබෙන්නේ? ආත්මිකව ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබයි මායි හැංගිලා ඉන්නේ. ඒ රහස්ථානය ඔබයි මායි හැංගුණාම කිසි කෙනෙකුට හොයාගන්න බෑ. කාටවත් හොයාගන්න බෑ. නපුරාට හොයාගන්න බෑ ඔබව. ඔබ එක්ස්පෝස් වෙලා නැහැ. මොකද ඔබ රහස්ථානයේ වසන වැඩිපුර ටයිම් එක දීලා වසන කෙනෙක් ඔබයි මායි ක්‍රිස්තුස් වහන්සේ තුල කිව්වත් අර දරුවා පිටිපස්සට අර අනිත් ගෙදර ළමයා ගහන්නේ තියලා අම්මගේ පිටිපස්සට ගිහලා මෙහෙම හැංගිලා ඉන්නේ. එතකොට එන්නේ නැහැ. අර අම්මා ඉන්නේ නැද්දි අර අල්ලපු ගෙදර ඉන්න ළමයාට එයාට නපුරුකම් කරන්නේ නැහැනේ. එයා තනි වුණොත් එයාට පාට් එක දානවා. හැබැයි තාත්තාගේ අම්මාගේ ළඟ ඉන්නේ නැද්දි අර ඇඳුම එල්ලලා ඉන්නවා ළමයා. එතකොට අර අනිත් එක්කෙනා ඉන්නේ නැහැ ළඟට. ඒ වගේ දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි හැංගිලා ඉන්නේ. ඒ රහස්ථානේ අපි සංගවිලා ඉන්නේ උන්වහන්සේ. අයි උන්වහන්සේ ගියේ අපිට ඒ වැනි ස්ථානයක් පිළියෙල කරලා දීලා උන්වහන්සේ කිව්වා මම යන ස්ථානෙටම ඔයගොල්ලොත් මාත් එක්කම ඇවිල්ලා ඔයගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒක. එතකොට ඒ රහස්ථානේ ඔබ ගියේ නැත්තම් ඔබ ඒ දවස්පතා ගිහිල්ලා ඒ හරි සම්බන්ධතාවය සමග පියාණන් වහන්සේත් එක්ක ගියේ නැත්තම් ඔබව එක්ස්පෝස් වෙනවා. එතකොට තමයි ගොඩාක් ප්‍රශ්න කරදර පීඩාවල් නොයෙකුත් දේවල් තුලින් අපි එන්න උත්සාහ කරනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මේක දෙවියන් වහන්සේ ඔබත් එක්ක බෙදා ගන්න කිව්ව කිව්වේ මම මේ රටට එන්න කියන්නේ ඇවිල්ලා මේ රටට ඇවිල්ලා මගේ පළවෙනි පඩිය ගන්නකම් මම දන්නේ නැහැ මගේ පඩිය කීයද කියලා. විශ්වාස කරනවාද මේක? මගේ පඩිය. කවුරුත් එන්නේ නැහැ පිට රටකට කොන්ට්‍රැක්ට් එකක් අස්සම් කරලා මගේ පඩිය කීයද? මට හම්බෙන දීමනාවල් මොනවාද මගේ ෆැසිලිටි? එහෙම නෙනේ. අනිවාර්යෙන්ම ඕන කෙනෙක් කවුරු වුණත් රස්සාවකට යද්දි දැනගන්න එපා මට පඩිය කීයක් හම්බ වෙනවද කියලා. ඔබ විශ්වාස කරන්නේ මගේ පළවෙනි පඩිය ගත්තමයි මම දන්නේ මගේ පඩිය මෙච්චරයි කියලා වල්ලා. හරි? මොකද මාව ගෙනාපු කෙනා මට කිව්වෙත් නැහැ. මම අහන්න ගියෙත් නෑ. හරි මම ඇහුවේ නෑ කියමුකෝ. අපි භාර්යාවන් නිකන් ඉදීද? කියනවා මේ වා අහන්න එමීට දහන්න වචනයක් වර්ඩ් එකක් දාලා කතා කරන්න. කොහොම අපි දන්නේ නැතුව කොහොම ගිහිලා මොනවා වෙයිද කියලා නේද? විශ්වාස කරනවාද? හරි. ඇයි ඇත්තටම මගේ හොඳ කමක් නිසා නෙවෙයි මම කියන්නේ. මම ඔබට කියන්නේ. ඔබ දන්නවා දෙවියන් වහන්සේ තුල බය වෙන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේ අපිව ටේක් කෙයා කරනවා. උන්වහන්සේ කියන නුඹලව මම අනාථව නැහරිමි. මම අතාරින්නේ නැහැ ඔයගොල්ලන්ව. බය වෙන්න එපා කියලා. දැන් ඔබ දන්නවා රහස්ථානේ ඉඳලා දෙවියන් වහන්සේත් එක්ක ඒ ගත කරපු කාලය සහ උන්වහන්සේත් එක්ක ඉන්න සම්බන්ධතාවය ඔබට බය නැහැ. අර බය කියන දේ ඔබගේ ජීවිතෙන් අයින් වෙලා තියෙනවා. එතනින් එහාට වැඩ කරන්නේ ෆේත් එක ඔබගේ. ඔබ තුළ හැදෙහිල්ල ක්‍රියා කරන බය නැතුව. ඉතින් ඕනම දෙයක් ආවා. එතකොට මෙවැනි මෙච්චර දුරක් අපි හැමදේම දැන් දාලා දැන් සම්පූර්ණයෙන්ම අපි වෙන රටකට යනවා. හැබැයි කීයක් හම්බ වෙනවද මොනවද කියලා කිසිම ක්ලූ එකක්වත් නැහැ. එක දෙයයි දන්නේ. දෙවියන් වහන්සේ ටේක් කෙයා කරයි කියලා දන්නවා ඒක. අපිට අසාධාරණයක් වෙන්න ඉඩ උන්වහන්සේ ඉඩ තියන්නෙත් නැහැ. උන්වහන්සේ අපිව අනාථව නාරින්නෙත් නැහැ කියලා උන්වහන්සේ දන්නවා. ඉතින් ඒ නිසා ඉතින් මගේ භාර්යාව කියන වයිෆ් එයත් දෙවියන් වහන්සේත් එක්ක මේක කියන්නේ වගේ සම්බන්ධතාවයක යන නිසා එයාටත් එක බය නැහැ. එයාත් මාව මේ පෙළඹුවේ නැහැ ගිහිල්ලා අහන්න දැනගන්න කීයද කියලා අපි දන්නේ නැහැ මොකද කියලා. මොකද අවශ්‍ය නැහැ.
අවශ්‍ය නැහැ. මං කියන්නේ ඔයගොල්ලන්ට මම මේ කරපු දේ කරන්න කියලා. මොකද එක්කෙනාට ටෙස්ටිමනි එක වෙනස්. ඒත් හරිය මට මගේ අපේ ජීවිතේ දෙවනාසි ක්‍රියා කරපු දේ ඔබගේ ජීවිතේ ඊට වඩා හස්පතින් වෙනස් ටෙස්ටිමනි එකක් වෙනස් විදිහකට දෙවනාසි ක්‍රියා කරයි. නමුත් සමස්තව අපි ගත්තොත් එම අපේ ජීවිතයේ තියෙන අවශ්‍යතාවයන් අපි යන දේවල් අපිට උමනා කරන දේවල් ගැන වොරි වෙන්නේ අපි කනස්සල්ලටපත් වෙන්නේ නැහැ අප්සෙට් වෙලා දැන් ඕකම වැඩ කරනවා නින්ද යන්නෙත් නැහැ මේක මාර විදියක් දැනගන්න විදියකුත් නැහැ හොත් අප්සෙට් වෙయ్యා මොකද කරන්නේ දැන් අපි එහෙම තත්යකටපත් වෙන්නේ නැහැ වත් වෙන්න අවශ්‍ය නැහැ මොකද දෙවියන් වහන්සේත් එක්ක ඔබ දන්නවා මේ යන ගමනදී අනිවාර්යයෙන්ම කියලා මොකද ඔයා true worshipper කෙනෙක් උන්වහන්සේත් එක්ක මොකද ඔබගේ අවශ්‍යතාවය ගැන නෙවෙයි ඔයා වරි වෙන්නේ ඔයාගේ priorities තියෙන ඒවා ගැන නෙවෙයි දෙවියන් වහන්සේ ගැන දෙවියන් වහන්සේට දෙන ටයිම් එක දෙවියන් වහන්සේගේ වචනය ගැන ඉගෙන ගන්න එක තව කොහොමද මං ගිහිල්ලා ඉගෙන ගන්න මම ඔබට කිව්වා වගේ අපිට විනාඩි 20ක පැය භාගයක මෙසේජ් එකයි අපිට සර්විස් එකේදී හම්බ වෙන්නේ නමුත් ඒක මදි අපිට ඉගෙන ගන්න අපි යන්න ඕනේ බයිබල් පන්ති වලට අපි තව බයිබල් ටීචින්ග්ස් අහන්න ඕනේ බයිබල් කියවන්න ඕනේ ඒකෙන් අපි ඉගෙන ගන්න ඕනේ එතකොට තමයි අපේ ආත්මික ජීවිතේ වර්ධනය වෙන්නේ ශක්තිමත් වෙන්නේ ඒකම ගිහිල්ලා අපි දෙවියන් වහන්සේත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරද්දී තව උන්වහන්සේගේ අභිමුඛයක් තියන්නේ නැද්දී ඔබට මේ හැම දෙයක්ම ෂුවර් බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේ දෙවියන් වහන්සේ මම දැන් ඔබට පඩිය කීයද කියලා කියන්න දෙයක් නැහැ. හරි. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ හොඳ දෙයක් කරා උන්වහන්සේ බලවත් දෙයක් කරා. අතරම කිව්වොත් එහෙම. ඉතින් හරි. ඉතින් දෙවියන් වහන්සේ ඇත්තටම අපිට පොඩ්ඩක්වත් දුකක්වත් හිතෙන්න අපිට අප්සෙට් එකක්වත් හිතෙන්න නැති වෙන්න දෙවියන් වහන්සේ ඒ අදාළ හාම් පුතුලටද නිලධාරීන්ටද අයිතිකාරයන්ටද ඒගොල්ලන්ගේ හදවත් වලට කතා කරලා දෙවියන් වහන්සේ හරි දේ කරා. මොකද දෙවියන් වහන්සේගේ වචනේම කියන 12 පාරවල් හරවන්න පුළුවන් ඒ රජුන්ගේ සිත් වෙනස් කරන්න පුළුවන් අපේ දෙවියන් වහන්සේට පුළුවන් ලොක්කට කතා කරලා ඒ දේවල් කරන්න ඔබ වෙනුවෙන් අරන් දෙන්න. ඒ නිසා ඔබ වරි වෙන්න එපා. ඔබගේ දේවල් එන ඔබගේ ප්‍රයොරිටි එක තියෙන්න ඕනේ. ඔබගේ තියෙන දෙවියන් වහන්සේ කරේ. උන්වහන්සේ ගැන හොයන්න ඔබගේ සියල්ල හම්බ වෙයි. අපි ටයිම් එක තව ටිකක් තියෙනස අපි බලමු යොහන් 15 වෙනි පරිච්ඡේදය. ඔබ දන්නවා යොහන් 15 වෙනි පරිච්ඡේදයේ තව හොඳ පදයක් කියන්නේ මුළු පරිච්ඡේදයක්ම එක කියන්නේ ඵලදායක මිදිවැල. යොහන් 15 the fruitful vine John 15. ඒක අපි 7 වෙනි පරිච්ඡේදය බැලුවොත් එම නුඹලා මා තුලෙහි පවතින්නේ නම් මාගේ වචනය නුඹලා තුලෙහි පවතී නම් නුඹලා කැමති දෙයක් ඉල්ලන්න එවිට නුඹලාට ලැබෙන්නේය. අන්න හලෙලූයා. ඔන්න අවස්ථානය ඔබ ඉල්ලුවා මගේ ලිස්ට් එක කියන එක එමනම් මගේ නෑ ඔබ අභිමුඛත්වයට ඇවිල්ලා උන්වහන්සේට කරලා ඔක්කොම ඒ වුණාට පස්සේ මම ඔබට කිව්වා නිහඬ වෙන්න ප්ලීස් ඒක මගාරින්න එපා. යාඥා කළ ඉවර වෙලා ඔබ නිශ්ශබ්ද වෙලා කියන ස්වාමීනි මට කතා කරන්න වහන්සේ කතා කරන්න බලන් ඉන්නවා හඳාන්න පුරුදු වෙන්න උන්වහන්සේ බයිබල් පදයක් දෙය දවස ගානේ බයිබල් පදය ලබා ගන්න බයිබල් එකකින් කියවන්න එතකොට හරියටම එදා දවසට ඔබට අවශ්‍ය කරන දේ නැත්නම් ඔබගේ ජීවිතේ හරි ගස්ස ගන්න දෙයක් කියයි දෙවියන් වහන්සේ ඒක ලබාගෙන පුළුවන් පොතක ලියා ගන්න උන්වහන්සේ කතා කරා. ඒ කතා කළාට පස්සේ ඊළඟට ඔබට පටන් ගන්න පුළුවන් ඔබගේ පවුලේ අය වෙනුවෙන් ඔබට යාඥා කරන්න ඔබගේ අවශ්‍යතාවයන් වෙන ඔබට ගොඩක් අය යාඥා ඉල්ලීම් දීලා ඇති මේ වෙනුවෙන් යාඥා කරන්න කියලා ඒගොල්ලන්ව මතක් කළා යම් නම් කියලා අවශ්‍ය දේවල් ඔක්කොම යාඥා ඔබ අභිමුඛත්වයේ ඉඳලා බලයෙන් යාඥා කරන්න එතකොට ඔබගේ ඉල්ලීම හරි ඒ ඔක්කොම එතකොට බලවත් විදිහට දේවල් සිද්ධ වෙනවා ඔබ දැනගන්න. ඉතින් මෙතන උන්වහන්සේ කියනවා නුඹලා මා තුලේ පවතින්නේ නම් මාගේ වචනේ නුඹලා තුල පවතී නම් නුඹලා කැමති දෙයක් ඉල්ලන්න එවිට නුඹලාට ලැබෙන්නේය. හරි? ඉතින් කැමති දෙයක් කියලා කිව්වොත් අපි දේව වචනයට හැම වෙලේම inlinely spirit and the word is together. කියන්නේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ සහ වචනත් එක්ක අපි එකතු වෙලා ඉල්ලද්දී උන්වහන්සේ හැමදේම ඉතයි. ඊළඟට 8 වෙනි එක කියන මාගේ පියාණන් වහන්සේට ගෞරවය ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය මෙසේ නුඹලා මාගේ ගෝලියෝ වන්නේය. එතකොට දෙවියන් වහන්සේව දකින්නේ අනිත් අය යේසුස් වහන්සේව දකින්නේ පියාණන් වහන්සේව දකින්නේ ඔබයි මායි ඵල දරද්දී හරි අර අවුටර් කෝට් එකේ තියෙන රිසල්ට් එක ඒ ඉනර් කෝට් එකෙන් පිළිසිඳ අරගෙන වූම් එක වගේ බර්ත් එක අවුටර් කෝට් එකේ මැනිෆෙස්ටේෂන් එක දකින්නේ පියාණන් වහන්සේට ගෞරවය යන්නේ ඒ දේ ඔබ අතනදී කරන ඒ රහස් ඒ යාඥාව ඔබගේ කාලයේ දෙවන අස්තික දෙද්දී උන්වහන්සේට ගෞරවය ලැබෙන්නේ ඔබ ඵල දරද්දී ඔබ සඵලත්වයෙන් ජීවත් වෙද්දී ඔබ ආශිර්වාදව ජීවත් වෙද්දී ඔබ හොඳ සුවේ නිරෝගීව ඉන්නේ නැද්දී ඔබ ඉල්ලන දෙයක් ඒ වෙලේ සිද්ධ වෙනවා ඔබට යාඥා කරනකොට ඒ දේවල් ටක් ටක් ගාලා වෙනවා එතකොට ඔබට විරුද්ධව හිටපාය ඔබගේ දැන්
යම් පක්ෂයට වෙනස් වෙලා ඒගොල්ලෝ. එතකොට ඒ වගේම අපේ ජීවිතය අපි වෙනස් වෙන අපිට පුළුවන් කවුරු හරි කෙනෙක් දෙයක් අපිට කරත් අපිට එයාට රිටර්න් කරන්න හිතෙන්නේ නැහැ. එයාට සමාව දෙන්න තමයි හිතෙන්නේ. මොකද අපි එයා ගැන කනගාටුවක් ඇති වෙනවා. එයා දන්නේ නැති නිසා දේවල් කරන්න කියලා. ඒ ඇයි ඒ අර දේව වචනය දැන් ක්‍රියාත්මක වෙන ඔබ තුල ජීවමාන වෙලා උන්වහන්සේ ජේසුස් වහන්සේගේ ගෙන්වීම හැම දෙයක්ම ඔබට පුළුවන් වෙනවා ක්‍රියාවට දබන්න නගවන්න. නැත්තම් අපේ හිත ඇතුළත අපි කවුද කරොත් එකක් කරොත් 10ක් කරන්න නේ. මට පුළුවන් ඊට වඩා දෙගුණයක් දෙන්න මට දෙන්නම් කියලා කියන්න පුළුවන් අය අපිට පුළුවන් මේ දේවල් සමාව දෙන්න ඉවසන්න දේවල් වෙනවා. ඊළඟට යෝහන් පාළේ යේසුස් වහන්සේ සඳහන් කරන්නේ කුමන ඵලයක් ගැනද? උන්වහන්සේ මොකක් ගැනද උන්වහන්සේ කියන්නේ? නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කෙලෙමි. එසේ කලේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය කියලා. එතකොට මොනවද කියන්නේ? ඔක්කොම ඉංග්‍රීසි වලින් මම දාලා තියෙනවා NKJV version එකකින්. You did not choose me but I chose you and appointed you that you should go and bear fruit and that fruit should remain. Okay, remain, that whatever you ask the Father in me and he will give you these things. I command you that your love one another කියලා. එතකොට උන්වහන්සේට ඕනේ ඔබ ඵල දරන්න. උන්වහන්සේගේ ඵල පවතින්න ඕනේ. ඒ ඵල දරලා මේ නැති වෙලා යන එක නෙවෙයි. ඔබයි මයි දරඵලන එක නෙවෙයි උන්වහන්සේට ඕනේ ඵල දරන්නයි උන්වහන්සේ. හරි. ඉතින් ඒ ඵල පවතින්න ඕනේ. අනිත් අය දකින්න ඕනේ. අනිත් අය ඒ ගැන හොයන්න ඕනේ. මෙයා තුල තියෙන වෙනස මොකද්ද? කොහොමද මේ ආශිර්වාදය කොහොමද ආවේ? කොයිද කවුද මොකද්ද මෙයා තුල? මෙයා හරි ඉවසිල්ලවන්තයි. කේන්ති යන්නේ නැහැ. දෙයක් කරාට එයා දැක්කද අරයට ඒ රිටර්න් ලියා ලෝකෙ විදිහට රිටර්න් කරේ නැහැ කියන කමනන්ත කියලා. මොකද්ද වෙනස කියලා මිනිස්සු හඳ ගන්නකොට දැනගන්නවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්, ජේසුස් වහන්සේගේ දරුවෙක්. ඒගොල්ලොත් ආස කරනවා ඊට පස්සේ එහෙමයි අපිට පුළුවන් වෙන්නේ ගොඩක් අයව මිනිස්සුන්ව ගලව ගන්න. ඉතින් ඔබගේ මගේ ඵල දැකලා තමයි අනිත් අය උන්වහන්සේව ගොඩාක් වා කරන්නේ. අපි ලෝකෙ මිනිස්සු වගේ ඇසිරලා දඟලුවොත් එම අපිට ටයිම් එකක් ආවොත් එයාට සුභාරංචි කියන්න එයා කියයි ඔක්කොටම ඉස්සලා කියලා ඔයා හැදිලා ඉන්න මට වා කියන්න දෙවියන් වහන්සේ ගැන කියලා. ඒ තත්ත්වයට අපිපත් වෙන්න හොඳ නැහැ. එයා අපිව දැකලා එයා ගැලවීමට එන්න ඕනේ. ඒක තමයි උන්වහන්සේ අපිට තුල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සැබෑ නමස්කාරයේ කොන්ක්ලූෂන් එක නිගමනයකට අපි එනවා. සැබෑ නමස්කාරයේ අර්ථ දැක්වීම සමාවෙන්න විනාඩි 2-3ක් පහු වෙලා නමුත් අන්තිම පන්ති නිසා මට විනාඩි 5ක් දෙන්න. සැබෑ නමස්කාරයේ අර්ථ දැක්වීම ඔබ දැනගත්ත මොකද්ද සැබෑ නමස්කාරය කියලා කියන්නේ? ප්‍රශංසා සැබෑ නමස්කාරය අතර වෙනස. මම ස්තුති දීම නෑ. මොකද අපි ස්තුති දීම ගැන ඔබ ඉගෙන ගත්ත ඔබ දන්නවා ස්තුති දීමෙන් තමයි අපි පටන් ගන්න කියලා. ඒතකොට මොකද ප්‍රශංසා සැබෑ නමස්කාරයට වෙනස කියලා කියන්නේ ගොඩක් අය ප්‍රශංසාවට ඇවිල්ලා ඒගොල්ලෝ හිතන්නේ නමස්කාරයක් කළා කියලා වෙලා. එතනින් නතර වෙන නිසා තමයි ප්‍රශංසාව කියලා කිව්වේ. ඒතකොට ඒකයි නමස්කාරයට යන්න ඕනේ. එහාට යන්න ඕනේ. අපි ගිහලා යන්න ඕනේ. අතර තියෙන වෙනස අවබෝධ කර ගැනීම, අවබෝධ කරගත්ත කියලා විශ්වාස කරනවා. ප්‍රශ්න තියෙනවා නම් කියන්න පස්සෙන් අපි සාකච්ඡා කරමු. සැබෑ නමස්කාරයන්ගේ බයිබලයේ වාර්තාව අපි බැලුවා. පවුල් සීලස් කොහමද හිරගේ ඒගොල්ලන්ගේ රහස්ථානයක් කරගත්තේ. ඒ කරගෙන ඒගොල්ලන්ව නිදහස ලැබිලත් ඒගොල්ලෝ දිව්වෙන එළියට ගියේ නෑ. ඒගොල්ලන්ගේ අවධානය තිබුණේ ඒ දොරවල් ගැනවත් දාලා තිබ්බ මාංචි ගැනවත් ඒගොල්ලන්ගේ නිදහස ගැනවත් නෙවෙයි. ඒගොල්ලෝ ඒ වෙලේ හිතේ හිටියේ. ඒගොල්ලෝ හොඳට රැප් සුති ප්‍රශංසා කළා, නමස්කාර කර හොඳ කාලයක් දෙවියන් වහන්සේත් එක්ක ගත කරා ඒගොල්ලෝ. ඒ කරාම ඒගොල්ලන්ට අනිත් දේවල් ගැන ඒගොල්ලන්ගේ දේවල් ගැන වොරි වුණේ නෑ ඒගොල්ලෝ. සෑම ඇදලිවන්තයෙකුටම තමන්ගේම රහස් නමස්කාර ස්ථානයක් තිබිය යුත්තේ ඇයි? ඔබ බලවන්නේ දැන් ඇයි මට තිබිය යුත්තේ? හරි. ඒ කියන්නේ ඒක ආත්මිකව ඔබ කාමරේ වෙනම කොහරි තානක උන්වහන්සේත් එක්ක සමදාම හම් වෙන. ඔබ හැමදාම හැබිට් එකක් හැටියට වෙලාවක් සෙට් කරගත්තොත් ඒ වෙලාවට ඉස්සලා දෙවියන් වහන්සේ ඇවිල්ලා බලාගෙන ඉන්න ඔබ එන්න කලින්. දෙවියන් වහන්සේ ඔබට වැඩි ආස කරන උන්වහන්සේ ඒ ස්ථානෙට ඔබව හම්බ වෙන්න බලාගෙන ඉන්නවා. මොකද ඒක ප්‍රේමී පියාණන් වහන්සේ. ඒක අත්දැකීමෙන් ඔබට කියන්නේ. සෑම ඇදලිවන්තයෙකුටම තමන්ගේම රහස් නමස්කාර ස්ථානයකට ඇතුල් විය හැක්කේ කෙසේද කියලා අපි බැලුවා. කොහොමද ඒ ස්ථානයකට ඇතුල් වෙන්නේ අපි කියලා මේකේ පැහැදිලි කියන්නේ මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අපි මේකෙන් පස්සේ සාකච්ඡා කරමු කියලා. ඉතින් මේ ටික තමයි සැබෑ නමස්කාරය
අවසානයේදී ආපහු සැරයක් තියෙනවා මෝසස් ටැබර්නකල් එක ඔබට මාක විස්තර කරා නික්මයාම 25 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ මෝසස්ගේ ඒ ටැබර්නකල් එක ගැන දෙවියන් වහන්සේ පිටත මළුව සහ අතුල් මළුව සුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය මේ ගැන මම විස්තරයක් කරන්න යන්නේ නැහැ මොකද ඔබට ඔල්රෙඩි කරා මම ඉතින් එච්චරයි විතරින් අවසන් කරනම් පාඩම යාඥා කළ මම පාසලට බාර දෙන්න සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාද පාමුල අපි රැස් වෙලා ඉන්න මේ වෙලාවේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මහස්තට ස්වාමිනිය වහන්සේගේ කරුණාව තුලින් ඔබ වහන්සේගේ අනුග්‍රහය තුලින් ඔබ වහන්සේට නමස්කාර කරන ප්‍රශංසා කරන ස්තුති කරන විශේෂයෙන් කිට්ටු සම්බන්ධතාවයත් එක්ක ඔබ වහන්සේත් එක්කම එකට යන්න ස්වාමිනිය වහන්සේ අපිට මේ දේවල් සියල්ල එළිදරව් කරපු නිසා ස්තුති කරනවා ඔබ වහන්සේගේම ස්වාමින් වහන්සේ වචන කියනවා මේ සියල්ල අපි එළිදරව් වලින් ඔබ වහන්සේ ශුද්ධාත්මන වහන්සේගේ එළිදරව් තුලින් අපි ඉගෙනගෙන ස්වාමින් වහන්සේ අපිට මේ අනුව යන්න ඔබ වහන්සේ දුන්න කරුණාව නිසා ස්තුති කරනවා ස්වාමිනී අපි මේ අසන්නව පමණක් නෙවෙයි ඒවා ක්‍රියාවට දවන්න ක්‍රියාවට නංවන්න ස්වාමින් වහන්සේ ඔබ වහන්සේත් එක්ක ඒ රහස්ථානයේ කාලය ගත කරන්න වෙනම කාලයක් ඔබ වහන්සේත් එක්ක ඉඳලා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඵල අපේ ජීවිත තුළ අනිත් අය දකින්න පිණිස වෙනස් වෙන පිණිස අපේ ජීවිත ස්වාමින් වහන්සේ ඒ වෙනස වුන් දකින්න පිණිස ඔබ වහන්සේ මතක ස්තුති කරනවා ඔබ වහන්සේම ක්‍රියා කරන්න ඔබ වහන්සේටම බාරයි මගේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් ආමේන්. Thank you, Pastor. Thank you.